දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් බ්‍රාවෝ බල ඇනියේ කපිතාන් රැන්ඩි රණතුංගගේ නායකත්වය යටතේ කමාන්ඩෝ සෙබළුන් කණ්ඩායමක් ගජබාපුර කඳවුරේ සිට 1993 වසරේ නොවැම්බර් 7 වන දින වැලි ඔය වනාන්තරයට උතුරින් පිහිටා තිබූ LTTE ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර ප්‍රධාන කඳවුරක් වූ 14 බේස් පිහිටා තිබූ වනාන්තරයේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර පහරදීම සඳහා වූ මෙහෙයුමක නිරතව සිටියේය. ඔක්තෝබර් 8 වන දින රාත්‍රී 8ට පමණ එම ස්ථානයට කිලෝමීටර් 10ක් 12ක් පමණ වනාන්තරය තුලින් වෙඩිහඬ හා පිපුරුම් ශබ්ද විශාල ලෙස ඇසෙන්නට විය. එය ත්‍රස්තවාදීන් විසින් යම් විශාල හමුදා කඳවුරක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සිදු කරනු ලබන පෙරහුරුවක් ලෙස ඔවුන්ට හැඟී කිය බැවින් මේ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පියවර ගන්නා ලද. ඉන් දින දෙකකට පසු නොවැම්බර් 10 වන දින රාත්‍රියේ පූනරින් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් LTTE ත්‍රස්තවාදීන් විසින් දැබැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී හමුදා බටපිරිස් වෙත දැඩි අලාභහානි සිදු වූ අතර කඳවුරේ කොටසක් ත්‍රස්තවාදීන් අතට පත්විය. එවක උතුරු යුද හමුදා ආඥාපතිවරයා වූ බ්‍රිගේඩියර් රොහාන් දලුවත් වහාම ක්‍රියාත්මක වී ත්‍රිවිධ හමුදාවන්හි ආරක්ෂක ප්‍රධානීන් කැඳවීමට පියවරගත් අතර එයට බ්‍රිගේඩියර් ශාන්ත කෝට්ටේගොඩ ගුවන් කොමදෝරු ජයලත් විරක්කොඩි දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරී ලුතිනන්ට් කර්නල් චන්ද්‍රවංශ සහ එවක කරයිනගර් නාවික හමුදා කඳවුරේ අනදෙන නිලධාරියා වූ කමාන්ඩර් සරත් වීරසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් මෙයට ඇතුළත් වූහ. පූනරින් යුද හමුදා කඳවුරෙහි සිරවී සිටි හමුදා බටපිරිස් බේරා ගැනීම සඳහා වහාම මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අතර යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ බටපිරිසක් හෙලිකොප්ටර් යානා මගින් ප්‍රථමයෙන් පූනරින් කඳවුර වෙත ගොඩ බැස්වීම සඳහා කටයුතු සූදානම් කළ අතර වැලි ඔය ප්‍රදේශයේ මෙහෙයුමේ නිරතව සිටි දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රාවෝ කණ්ඩායමේ බටපිරිස් මේ සඳහා යොදා ගැනීමට ලුතිනන්ට් කර්නල් චන්ද්‍රවංශහට උපදෙස් ලැබිණ. පූනරින් හමුදා කඳවුර වටලා සිටි ත්‍රස්තවාදීන්ගේ පිරිස් හා අවි බලය පිළිබඳව දැනුවත්ව සිටි හෙයින් සතුරා හොඳින් සන්නද්ධව සූදානමින් පසුවන ගොඩබිම වෙත මෙලෙස හමුදා සෙබළුන් රැගෙන යාම මරාගෙන මැරෙන මෙහෙයුමක් හා සමාන විය. කමාන්ඩෝ සෙබළුන් වැලි ඔය මහවනයේ මෙහෙයුමේ නිරතව සිටියේදී රාත්‍රියේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය හරහා කපිතාන් රණතුංග අමතා දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අනදෙන නිලධාරිවරයා දන්වා සිටියේ පූනරින් කඳවුර වෙත ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බැවින් ආධාරක කණ්ඩායම් ලෙස එහි යාම සඳහා සූදානම් වන ලෙසයි. උදෑසන 8:30ට පමණ මෙම කමාන්ඩෝ සෙබළුන් පිරිස MI-17 හෙලිකොප්ටර් යානා 3ක් මගින් පලාලි ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යාමට කටයුතු කරන ලද අතර මෙහෙයුම් අනදෙන නිලධාරී රොහාන් දලුවත්ගේ ප්‍රධානත්වයෙන් හදිස්සි රැස්වීමක් කැඳවා මෙම මෙහෙයුම පිළිබඳව කපිතාන් රණතුංග ඇතුළු නිලධාරීන් දැනුවත් කරන ලදී. පුනරීන් යුද හමුදා කඳවුරෙහි කොටසක සටන් වදිමින් සිටි හමුදා බටපිරිස් වෙත සහාය ලබා දෙනු පිණිස කපිතාන් රැන්ඩි රණතුංගගේ අනදීම යටතේ 8 දෙනෙකුගෙන් යුත් කමාන්ඩෝ බට කණ්ඩායම් 4ක් ප්‍රථමයෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානා 5ක් මගින් පුනරීන් කෝමාර් තුඩුවට උතුරු දෙසින් කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ස්ථානයක් වෙත ගොඩ බැස්වීමට තීරණය විය. මෙම රැස්වීමෙන් අනතුරුව තම කණ්ඩායමේ කමාන්ඩෝ සෙබළුන් ඇමතු කපිතාන් රණතුංග මෙම මෙහෙයුම පිළිබඳව පැහැදිලි කළ අතර අවසානයේ ඔහු ප්‍රකාශ කර සිටියේ මෙය මරාගෙන මැරෙන මෙහෙයුමකට සමාන බවත් ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව එක් හෙලිකොප්ටර් යානයක් හෝ බිම පතිත වුවහොත් කෙසේ හෝ සෙසු හෙලිකොප්ටර් යානාවන්හි සිටින කමාන්ඩෝ සෙබළුන්ද එම හෙලිකොප්ටරයේම පැමිණි කමාන්ඩෝ සෙබළුන්ගේ සහාය සඳහා භූමියට පැමිණිය යුතු බවත් මෙම මෙහෙයුම සඳහා පෞද්ගලික හේතුන් මත සහභාගී වීමට නොහැකි අයවලුන් මෙහෙයුමෙන් ඉවත් වන ලෙසත් දන්වා සිටින ලදී.
මෙහිදී කමාන්ඩෝ සෙබළුන් සියලු දෙනාම එකා වන්ම මෙම මෙහෙයුම සඳහා සහභාගී වීමට ඉදිරිපත් වූ අතර දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රාවෝ කණ්ඩායමේ නිලධාරී අනදෙන කපිතාන් රැන්ඩි රණතුංග, ලුතිනන් අනිල් සමරසිරි, ලුතිනන් ජනනාත් ගිනිමැලගේ, ලුතිනන් මංගල සරච්චන්ද්‍ර, දෙවන ලුතිනන් සම්පත් බුලත්ගම සහ සැරයන් NEDS ප්‍රනාන්දු යටතේ ප්‍රථමයෙන් ගොඩ බැස්වීම සඳහා සෙබළුන් 40 දෙනෙකුගෙන් සමන්විත 8 කණ්ඩායම් 4ක් තෝරා ගන්නා ලදී. එදින සවස 5:20ට පමණ කමාන්ඩෝ සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානා 5ක් අදාළ ස්ථානයේ වෙත ළඟා වූ අතර හෙලිකොප්ටර් යානා ගොඩ බැස්වීම සඳහා සුදුසු ස්ථානයක් නිරීක්ෂණය කිරීම සඳහා බෙල් 212 හෙලිකොප්ටර් යානයක් රැගෙන ගුවන් කොමදෝරු ජයලත් වීරක්කොඩි ඉදිරියෙන් ගමන්ගත් අතර ත්‍රස්තවාදීන් පුනරීන් කලපුවෙහි නාවික හමුදා ඩෝරා යාත්‍රා සමග සටනක නිරතව සිටි අයුරු දක්නට ලැබුණා. ත්‍රස්තවාදීන් විසින් 50 ගුවන් යානා නාශක අවියොදා ගන්න මොහුදේ සිට මෙන්ම ගොඩබිමෙන්ද හෙලිකොප්ටර් යානා වෙත දැඩි ප්‍රහාර එල්ල කළේය. එම ත්‍රස්තවාදී ප්‍රහාරයන් නොතුකා සිව්වරක් හෙලිකොප්ටර් යානා ගොඩ බැසීම සඳහා නියමුවන් කටයුතු කළ නමුත් එක් හෙලිකොප්ටර් යානයකට වෙඩි වැදීමත් සමග එම උත්සාහය ව්‍යර්ථ වූ හේයින් කමාන්ඩෝ සෙබළුන් රැගත් හෙලිකොප්ටර් යානා නැවතත් පලාලී ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියේය. පසුදින එනම් නොවැම්බර් 12 වන දින උදෑසන 8ට පමණ බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා මගින් නැවතත් මෙම කමාන්ඩෝ සෙබළුන් අදාළ ස්ථානය වෙත රැගෙන යන ලද නමුත් ගොඩ බැස්සවීමට නොහැකිව ඉවතට ගිය අතර නැවතත් පැමිණ ගොඩ බැසීමට සූදානම් වනවත් සමග ත්‍රස්තවාදීන් එල්ල කරන ලද 50 වෙඩි ප්‍රහාරය ලුතිනන් මංජුල ඇතුළු කමාන්ඩෝ කණ්ඩායම ගමන්කන් හෙලිකොප්ටර් යානයට වැදීමත් සමග එම මෙහෙයුම නතර කර දමා නැවතත් කමාන්ඩෝ බටපිරිස් රැගෙන පලාලී කඳවුර වෙත පැමිණෙන ලද අතර ත්‍රස්තවාදීන්ගේ ගුවන් යානා නාශක අවිප්‍රහාර වැදීමෙන් හෙලිකොප්ටර් යානා දෙකකට සුළු හානි සිදු වී තිබිණි. ගුවනින් ආධාරක බටපිරිස් පුනරීන් කඳවුර වෙත යැවීමට නොහැකි වූ බැවින් නාවික හමුදා යාත්‍රා මගින් මුහුදින් රැගෙන ගොස් ගොඩ බැස්සවීම සඳහා මෙහෙයුමක් සැලසුම් කළ අතර මෙසේ මුහුදින් බටපිරිස් ගොඩ බිම වෙත රැගෙන යාමද මරාගෙන මැරෙන ක්‍රියාන්විතයක් හා සමාන විය. මෙම කමාන්ඩෝ සෙබළුන් මුහුදෙන් රැගෙන යාමෙන් අනතුරුව පුනරීන් වෙරළ තීරයේ බලය තහවුරු කිරීමෙන් පසු යුද හමුදා සෙබළුන් 700ක් පමණ නාවික හමුදා යාත්‍රා මගින් පුනරීන් කඳවුර වෙත ගොඩ බැස්වීම මෙහෙයුමෙහි සැලසුම විය. එම මෙහෙයුමෙහි මූලිකත්වයගෙන කටයුතු කරනු ලැබුවේ එවක කරයිනගර් නාවික හමුදා කඳවුරේ අනදෙන නිලධාරී වූ කමාන්ඩර් සරත් වීරසේකර විසිනි. මෙම මෙහෙයුම සඳහා ප්‍රථමයෙන් පුනරීන් වෙරළ වෙත කමාන්ඩෝ බටපිරිස් රැගෙන යාම සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණවර්ධන වූ අතර ඔහුගේ සහයට තවත් විශේෂ යාත්‍රා බලගණයෙහි නිලධාරීන් 2 දෙනෙකු සහ සෙසු නිලධාරීන් 6 දෙනෙකු සහභාගී විය. සතුරාට නොපෙනෙන ලෙස ගොස් මෙම ක්‍රියාන්විතය සිදු කිරීම සඳහා රාත්‍රී කාලයේ යොදා ගැනීමට නියමිතව තිබූ නමුත් සිව්වන දිනයතෙක් බලා සිටිමින් පුනරීන් කඳවුරෙහි සිර වී සිටින බටපිරිස් අවදානමෙහි හෙළීමට නොහැකි වූ බැවින් පසුදින එනම් 13 වන දින උදෑසන මෙම මෙහෙයුම සිදු කිරීම සඳහා පියවරගත් අතර LCM යාත්‍රා 2ක් හා කුඩා යාත්‍රා 10ක් පමණ යොදා ගනිමින් යුද හමුදා බටපිරිස් පුනරීන් වෙත රැගෙන යාම සඳහා කටයුතු සූදානම් කරන ලදී. දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රාවෝ කණ්ඩායමේ නිලධාරී අනදෙන කපිතාන් රැන්ඩි රණතුංග, ලුතිනන් අනිල් සමරසිරි, ලුතිනන් ජයනාත් ගිනිමැලගේ, ලුතිනන් මංජු සරච්චන්ද්‍ර, දෙවන ලුතිනන් සම්පත් බුලත්ගම සහ සැරයන් NEDS ප්‍රනාන්දු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 6ක් රැගෙන ප්‍රථමයෙන් වෙරළ වෙත යාම සඳහා සූදානම් විය.
සැරයන් විමලසේන සැරයන් සුගතදාස ආධාරක අවිභාරව කටයුතු කළ අතර 1993 වසරේ නොවැම්බර් 13 වන දින පාන්දර 3ට පමණ LCM යාත්‍රා මගින් මෙම කමාන්ඩෝ සෙබළුන් රැගෙන යන ලද අතර පසුව නාවික හමුදාවේ ඩෙංගි යාත්‍රා 5ක් හා වෝටර් ජෙට් යාත්‍රාවක් උපයෝගී කරගනිමින් පුනරීන් කඳවුර වෙත ගොඩ බැස්වීම සඳහා රැගෙන යාමට කටයුතු සූදානම් කරන ලදී. තරු එළියෙන් පමණක් ආලෝකය ලබා ගනිමින් වෙරළට කිලෝමීටර 3ක් පමණ දුරින් ගැඹුරු මුහුදේදී කඹ හා ලනු ඉනිමං ආධාරයෙන් අවි ආයුධ සහ අමතර වෙඩි උණ්ඩ ඇතුළු ද්‍රව්‍ය සහිත කිලෝ 40ක් පමණ බරකින් යුත් පැක් සමග ශරීරාරක්ෂක ආවරණ පැළඳගත් කමාන්ඩෝ සෙබළුන් ඩිංගි යාත්‍රා 4ක් වෙත බැසගත්තේය. කමාන්ඩෝ සෙබළුන් කණ්ඩායම රැගත් නාවික හමුදා යාත්‍රා පුනරීන් වෙරළ බලා යාත්‍රා කරමින් තිබූ අවස්ථාවේ වැහි මන්දාරමක් සමග ඝන මීදුම් වලාවකින් එම මුහුදු තීරය වැසී ගිය අතර පුනරීන් කඳවුරෙහි එම දෙපස අත්පත් කර සිටි ත්‍රස්තවාදීන් හට මෙම භට පිරිස ආසන්නයටම පැමිණෙනතුරු නිරීක්ෂණය නොවූ හෙයින් ත්‍රස්තවාදීන් වික්ෂිප්තව 50 අවි කිහිපයක් උපයෝගී කරගනි. එක පෙළට තමන් දෙසට පැමිණෙමින් තිබූ කමාන්ඩෝ සෙබළුන් රැගත් නාවික හමුදා යාත්‍රාවන් වෙත වෙඩ්ඩි ප්‍රහාර එල්ල කළ අතර කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ කමාන්ඩර් රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් සම්පත් බුලත්ගමුව පැමිණි වෝටර් ජෙට් යාත්‍රාවේ තිබූ අවියෙන් ආවරණ වෙඩි සපයන අතරතුර කමාන්ඩෝ සෙබළුන්ද MPMG සහ LMG අවි උපයෝගී කරගනිමින් ත්‍රස්තවාදීන් වෙත ෂණික ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩබිම වෙත සේන්දු වීමට හැකි වූ අතර නාවික හමුදා බෝට්ටු කමාන්ඩෝ සෙබළුන් බස්සවා දෙවන කණ්ඩායම රැගෙන ඒම සඳහා ෂණිකව නැවත හරවා පිටත්ව යන ලදී. වෙරළට පිවිසි කපිතාන් රණතුංග ඇතුළු කමාන්ඩෝ සෙබළුන් 8 දෙනාගේ කණ්ඩායම් 4 අංශක 180ක භූමිය ආවරණය වන පරිදි ස්ථානගත වූ අතර වැලිකඳු සහිත උස් භූමි ප්‍රථමයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කළේ. ප්‍රථම බිම්කඩ අල්ලා ගැනීමෙන් අනතුරුව ත්‍රස්තවාදීන් පළවා හැර ඔවුන් යටතේ තිබූ භූමි ප්‍රදේශය සුළු මොහොතකින් තම ග්‍රහණයට ගැනීමට සමත් වූහ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටි යුද හා නාවික හමුදා සෙබළුන් 36 දෙනෙකු මෙම කමාන්ඩෝ සෙබළුන් විසින් මුදාගන්නා ලද අතර ඔවුන් හට මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරනු ලැබිය. මෙම අවස්ථාවේදී ගුවන් හමුදාවේ පුකාරා සහ සියාමාර් චෙට්ටි ප්‍රහාර යානා මගින් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයන් වෙත ප්‍රහාර එල්ල කරමින් කමාන්ඩෝ සෙබළුන් හට ගොඩබිම වෙත ප්‍රවිෂ්ඨ වීම පිණිස විශිෂ්ට සහයෝගයක් ලබා දෙන ලදී. ප්‍රථම කමාන්ඩෝ භට කණ්ඩායම නිරුපද්‍රිතව වෙරළට ගොඩ බැස් වූ නාවික හමුදා විශේෂ යාත්‍රා බලගුණයේ කණ්ඩායම නැවතත් ගැඹුරු මුහුදේ නවතා තිබූ LCM යාත්‍රාව වෙත ගොස් දෙවන කමාන්ඩෝ සෙබළුන් කණ්ඩායමත් රැගෙන ඒමෙන් අනතුරුව එම කමාන්ඩෝ භට පිරිස් භූමියේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු හෙලිකොප්ටර් යානා මගින් හා නාවික හමුදා යාත්‍රා මගින් සෙසු හමුදා කණ්ඩායම් රීන් වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.